මේ මොහොතේ මේ සත්පුරුෂ පින්වතුන්ට ධර්ම දේශනාවක් සිදු කිරීම සඳහා ධම්මපද පාළියේ සඳහන් වන එක ගාථා රත්නයක් තමයි මාතෘකා කරගෙන මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ. අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරං නාදිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර කියන ගාථා රත්නය මුල් කරගෙන මේට කලින් ධර්ම දේශනා දෙකක් සිදු කරන්නට යෙදුණා. මේ මිත්‍යා සංකල්පය සහ නිසරු දේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරමි. ඒ දේශනා මාලාවේ තුන්වෙනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. නිසරු දේ මිත්‍යා සහගත දේ සාකච්ඡා කරනකොට අපි පන්සිල් පිළිබඳවත් සාකච්ඡා කරන්න කල්පනා කළා. ප්‍රාණඝාතය පිළිබඳව කරුණු ටිකක් අපි සාකච්ඡා කළා. මේ හොරකම කියන කාරණාව පිළිබඳවත් කරුණු ටිකක් අපි සාකච්ඡා කරමින් තමයි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුනේ. හොරකම අපේ භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරපු කාරණාවක්. ඊට විරුද්ධව දිවි හිමියෙන් හොරකම් කිරීමෙන් වළකිනවා කියලා සිල්පදයක් අපිට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කළා. අපි පහුගිය දේශනාවෙන් සාකච්ඡා කළා හුඟක් අය වැරදි අදහසක් හිතේ තියාගෙන ඉන්නවා හොරකම් කරලා ඉක්මනට දියුණු වෙන්න පුළුවන් කියලා. හුඟක් මහන්සි වෙලා ඉගෙනගෙන රැකියාවක් හොයාගෙන ධනය හම්බ කරලා දියුණු වෙනවට වඩා මහන්සි වෙලා ඉගෙනගෙන ධනය හම්බ කරගත්ත මිනිස්සුන්ගේ එක දවසකින් දෙකකින් ගිහිල්ලා කඩා වඩාගෙන වේගෙන් පෝසත් වෙන එක හරි පහසුයි. පින්නතේ එහෙම පහසු වුණාට එහෙම රැස් කරන ධනයට දීර්ඝ කාලීන පැවැත්මක් නැහැ. ආරක්ෂාකාරී බවක් නැහැ. ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා, සුළඟින් විනාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ අයට ලෙඩ දුක් හැදුනහම ඒ ධනස්කන්ධය බොහොම වේගෙන්ම විනාශ වෙලා යනවා. Tamanට නැත්තම් පවුලි කෙනෙකුට අසනීපයක් හැදෙනවා. ඒක හිසේ රදයක් වෙන්න ඇති. නමුත් ලක්ෂ ගණන් වියදම් වෙනවා සුවපත් බවක් නැහැ. අර අසාධාරණ විදියට හම්බ කරපු මුදල් නැති වෙනකම්ම වියදම් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එහෙම හොරකම් කරන්න එපා කියලා. අසාධාරණ විදියට හරි හම්බ කරන්න එපා කියලා. දානය මේ ලෝකේ ඊටාම උසස් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මනාව සාධාරණ වෙළඳාමක් කරනකොට ඒක Tamanට දානයක් බවට පත් කරගන්නත් පුළුවන්. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ප්‍රමිතියෙන් උසස් බඩු බාහිරාදිය ලබා ගන්නට. ආහාර පාන වේවා, ඇඳුම් පැළඳුම් වේවා, වෙනත් අවශ්‍ය ඕනෑම දෙයක් බොහොම හොඳ දේවල් වලින් ලබා ගන්න තමයි කල්පනාව. එතකොට මිලෙන් වැඩි වුණත් ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න හොඳ දෙයක් දෙන එක එක්තරා විදිහක දානයක්. නමුත් මිලෙන් වැඩි කරලා හොඳ දෙයක් කියලා බාල දෙයක් දෙන එක ඒක රැවටීමක්. අනික් පැත්තෙන් ඒක හොරකමක්. නමුත් සංසාරේ හොඳට දම්පැන් දුන්නහම හොඳ දේවල්ම මිනිස්සුන්ට ලබා දුන්නහම අපිට සසර පුරාම හොඳ දේවල්ම ලැබෙනවා. කැමති දේවල්ම ලැබෙනවා. නමුත් කැමති දේවල් හොඳට දුන්නහම ලැබෙනවා වුණාට සමහර වෙලාවට අපට වුණත් කැමතිම දේවල් කියලා හිතාගෙන ගිහිල්ලා අරගත්ත දේවල් පස්සේ බලහම අපිට අකමැත්තක් ඇති වෙනවා. හොඳයි කියලා අරන් ඇවිල්ලා තියෙන්නේ හොඳ දේවල් නෙමෙයි. අපි රැවටිලායි තියෙන්නේ. කෙනෙක් අපිව රවට්ටලා තියෙනවා, අපි රැවටිලා තියෙනවා.
හැබැයි රැවටෙන්ඩත් අපිත් කරුමයක් තියෙන් ඇති පෙර භවයක අපිත් අනුන් එහෙම රවට්ටන්න ඇති. ඒකට හුඟක් තැන්වල විපාක විඳලා මෙහෙම කුසල කර්මයක් එක්ක මේ ජීවිතයක් ලබලා නමුත් තාමත් හොඳ දේවල් කියලා නරක දේවල් කරපින්න ගන්න ස්වභාවයක් අපි ගාව තියෙනවා. එනම් මේ සසර මේ ස්වභාවය අපි හිතනවට වඩා හරි සංකීර්ණයි. අපි සාකච්ඡා කරමින් හිටිය පහුගිය දේශනාවේ අපේ භාග්‍යතුන් වහන්සේගේ අරහන් ගුණය පිළිබඳව. බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරගෙන ආපු අනාදිමත් කාලයක් සංසාරි හැම වෙලාවෙම දානෙට යමක් දුන්නනම් දුන්න හැමදේම ඉතාම උසස් දේවල් වලින්ම දුන්න. දානපති විදිහටම දුන්න. ඒ නිසා ලැබෙන කොටත් මේ ලෝකෙ තියෙන උසස්ම දේවල් තමයි ලැබුණේ. අදත් අපි බුද්ධ පූජාවක් කරන්න ගියත් බුද්ධ පූජාවට වෙන් කරන්නේ සම්මාදිට්ඨිය තියෙන අය හොඳම දේ. සම්මාදිට්ඨිය තියෙන අයට කොච්චර හොඳ දෙයක් පූජා කළත් මදි කියලම තමයි හිතෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේගේ දාන පාරමිතාව ගැන දන්න නිසා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ අත්හැරපු නිධාන ලෞතුරා බුද්ධත්වය වෙනුවෙන් සක්විති රජකම අත්හරිනකොට තව කොච්චර දේවල් අත්හැරියද. උපදිනකොටම පහළ වෙච්ච හතර මහ නිධාන. ඒ හතරමං නිධාන කොච්චර ලොකුයිද. සඳහන් කරනවා එක නිධානයක කට ගව්වයි. අනික් නිදං හැලියේ කට දෙගව්වයි. අනික් නිදං හැලියේ කට තුන් ගව්වයි. හතරවෙනි නිදං හැලියේ කට යොදුනයි. ගව්වක් දෙගව්වක් තුන් ගව්වක් යොදුනක් තරම් කට විශාල නිදං හැලි. මොනවද මෙව් වගේ පිරිලා තියෙන්නේ? රං රිදී මුතු මැණික් ආදී අවශ්‍ය දේවල් බොහෝසේ පිරිලා. ගත්තට කවදාවත් ඉවර වෙනවද? මහ පොළොව යම්සේ ගැඹුරුද මේ නිදන් හැලි හාරගෙන කවුරු හරි පතුලට ගියොත් පොළොවේ අවසානයේ තමයි මේ නිධානයේ අවසානයේ. මේ තරම් සාර භාර වස්තු පහළ වෙන්න කොයි තරම් සංසාරේ අපූර්වට දන් දෙන්න ඇද්ද? මේ තරම් නිර්මල දහමක නමුත් එහි සමාජිකයෝ ශ්‍රාවකයෝ හැටියට ඉන්න අද හුඟක් අය සම්මා දිට්ඨිය වෙනුවට මේ මිත්‍යා දෘෂ්ටියේම තමයි ඉන්නේ. සාරය වෙනුවට අසාරයමයි අරන් තියෙන්නේ. සම්මා සංකල්ප වෙනුවට මිත්‍යා සංකල්ප මතමයි ඉන්නේ. ඒකනේ මිනිස්සුන්ට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ හරි දුප්පත් ඇති කියලා. නිකන් භාග්‍යතුන් වහන්සේ දිහා බලලා තියෙන යාචකයෙක් දිහා බලනවා වගේ. අපේ මිල මුදල් බලාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා ඇති කියලා සමහර අයට හිතෙනවා. බෞද්ධ විහාරස්ථානවලට ගියහම හුඟක් තැන්වල මිනිස්සුන්ගේ සංකල්ප දකින්න පුළුවන්. එහෙම විශේෂ තැන්වල බලන්න තැනක සිරිපතුලක් තියෙනවා. ඒ සිරිපතුල හොඳට ආවරණය කරලා වහලා තියෙනවා. මොනවද සිරිපතුල උඩ තියෙන්නේ? අපේ රුපියල් කාසි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අපේ රුපියල් දිහා බලාගෙන ඉන්නවා වගේ. සාමාන්‍ය සමාජ පිළිගත්ත කෙනෙකුට අපි මොනවා හරි ගෙනහිල්ලා විසි කළොත් ආහාරයක් අරගෙන යනවා. ඒවා විසි කරගෙන යනවා ඒ පිළිගත් අයට. ඒගොල්ලෝ බාරගනීද? සත්තුන්ට දෙනවා වගේ දෙන ආහාර අපේ දැකලා නැද්ද? මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ උතුම් පිළිම වහන්සේලා වැඩ ඉන්න තැන්වලට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන්වලට මිනිස්සු සල්ලි ගෙනහිලා විසි කරනවා. භාග්‍යතුන් වහන්සේ බාරගනී කියලා හිතනවා ඇති. කොයි තරම් මිත්‍යා දෘෂ්ටියකද මිනිස්සු ඉන්නේ. මුදල කියන දේ සර්පයෙක් හැටියට ප්‍රතික්ෂේප කරපු භාග්‍යතුන් වහන්සේ අපේ මේ රුපියල් දිහා කොහොමවත් බලාගෙන නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒකෙන් ගොඩක් ලාභ ලැබෙයි කියලා ඒගොල්ලන්ට. කටින චීවරයක් වැඩමවනකොට
මිනිස්සු ඉස්සරලාම දුවගෙන ඇවිල්ලා මුදල් තමයි පුරවන්නේ. ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන තැනක මිනිස්සු ගිහිල්ලා ගොඩ ගහලා තියෙන මුදල්. කරඬුව වැහෙනකම්ම සමහරට මුදල් දාලා. එතකොට භාග්‍යතුන් වහන්සේ කැමති දේවල්ද මේ කරලා තියෙන්නේ? අකමැති දේවල්. එතකොට සංකල්පය සම්මා සංකල්පද? මිත්‍යා සංකල්ප. එහෙම කල්පනා කරලා බලහම ඒ දේවල් වලින් භාග්‍යතුන් වහන්සේ අකමැති දේවල් නම් ගොඩ ගහලා තියෙන්නේ අපිට කවදාවත් කැමති දේවල් හම්බ වෙන්නේ නැහැ කොහොමද? එහෙනම් බුදුරජාණන් වහන්සේ බොහොම නිවැරදි වෙන්න අපිට කරුණු කාරණා දේශනා කරාම කොයිතරම් අපූර්වට මේ සංසාරේ ඉස්සරහට යන්න කරුණු පැහැදිලි කළාද? ඊළඟට පින්නතුනේ මේ හොරකම අපි සාකච්ඡා කරමින් හිටියේ හොරකම් නොකර අපේ වෙළඳාම ව්‍යාපාරයම දානයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම වුණාම සංසාරෙත් අපි බලාපොරොත්තු වෙච්ච දේවල්ම ලැබෙනවා. ඊළඟට මේත් එක්කම කරුණු සාකච්ඡා කරනකොට කාම මිත්‍යාචාරය ඒ තුලත් තියෙන ලොකු මිත්‍යා සංකල්ප. සමහර අය සමහර දේවල් ලබන්න බලාපොරොත්තු වෙන්නේ කේන්තියෙන්. බොහොම කේන්ති ගත්තාම Tamanට ඉක්මනට ලැබෙයි කියලා හිතනවා. ඒ හින්දා සමහර අය කේන්තියක් පෙන්නනවා. හැබැයි ඉතින් සමහර අයත් කේන්ති යන අයට ඉක්මනට දෙන්න තියෙන ඒවා දෙනවා. ඒ දන්නවා අහවලාට කේන්ති යනවා. දැන් එතකොට එයා දන්නවා මං කේන්තිය පෙන්නාම මට ඉක්මනට ලැබෙනවා කියලා. අපි බලන්නේ එහෙම අයට. සමහර දරුවෙක් අඬනවා. සමහර දේවල් ලබන්න සමහර අය අඬනවා. එතකොට අඬහම හම්බ වෙනවා. අඬන කෙනාට ඉස්සරලා හම්බ වෙනවා. සමහර ලෙඩෙක් නැති වේදනාවක් පෙන්නනවා. වෛද්‍යවරයා උපස්ථායකයා තමන් ගාවට ගෙන්න ගන්නට. එඳ හයියෙන් කිඳිරි ගන්නවා. හයියෙන් කෑ ගහනවා. හැබැයි තමන්ට ලාභයි කියලා තමයි කල්පනාව. සම්මා දිට්ඨිය නැති වෙච්චහම අපිත් ඉක්මනට යන්නේ කේන්තිකාරයා ගාවටයි අඬන කෙනා ගාවටයි කෙඳිරි ගාන කෙනා ගාවටයි. හැබැයි අර ඇඳ උඩ මහා වේදනාවක් ඉවසගෙන කෑකෝ ගහන්න නැතුව අනික් අයට බාධාවක් නොකර ඉන්න කෙනා ගැන ඉවසන්න අපි බලනවා අඩුයි. ඒ කියන්නේ අපි කාරණාව දන්නේ නැති හින්දා. හැබැයි දැන් අර අඬලා කේන්ති ගිහිල්ලා යමක් ලබාගත්ත කෙනාට ලොකු ලාභයක් හම්බෙලාද තියෙන්නේ. මේ කේන්තියේ හින්දා මොනවද ඒගොල්ලන්ට හම්බ වෙන්නේ? ඊළඟ ජීවිතවල හම්බ වෙන්නේ කැත වෙලා උපදින්න. කළු වෙලා උපදින්න. කැමති නැති විදිහේ ඇඟක් තමයි හම්බ වෙන්නේ. කේන්තිය නිසා. මේ ජීවිතේ නම් ඉක්මනට මොනවා හරි ලැබුවා. නමුත් සංකල්පේ මිත්‍යා. ඒ නිසා හුඟක් පාඩු වෙලා තියෙනවා මිසක් ලාභ වෙච්ච බවක් පේන්නේ. අපි කාම මිත්‍යාචාරය පිළිබඳවත් සඳහන් කළා. සමහර කෙනෙක් කරන වැරදි වැඩ ඒගොල්ලන්ට හිතෙන්නේ ඒවා ලොකු දක්ෂතා කියලා. ලොකු වීරවරු කියලා. ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කළා අනුන්ගේ කාන්තාවක් සමහර පිරිසක් එකතු වෙලා කතා කරයි ඇය නම් කොහොමටවත් වැරද්දට යොමු කරගන්න බෑ. නොමගට ගන්න බෑ. තව කෙනෙක් ඉදිරිපත් වෙයි ඒක මම කරලා පෙන්නන්නම් කියලා. ඔහු ඒක කරලා මහවීරයෙක් වගේ උඹලට බැරි දේ මම කළා. එයාගේ කල්පනාව එක ලොකු වීරකමක් කියලා. සමහර දරුවෙක් ඒ පැත්තට යොමු කරගෙන කෙනෙක් කියන මම ඒ වැඩේ කළා. එයාගේ කල්පනාව එයා ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා. නමුත් එයාට කොච්චර පාඩු වෙලාද කියන කාරණාව ඉසිදාසිගේ කතාවෙන් තමයි තේරෙන්නේ. ඒ කරුණු ධර්ම දේශනාවල් වල පැහැදිලි කරලා තියෙනවා. එයා දිනලද තියෙන්නේ, පෙරදිලාද තියෙන්නේ කියලා. පින්නතුනි පින්කම් කරලා ප්‍රාර්ථනා කරාම සමහර අය වැරදි ප්‍රාර්ථනාත් පිළිහිටලා තියෙනවා. සමහර අය උසස් ප්‍රාර්ථනාත් පිළිහිටවලා තියෙනවා.
සම්මා සංකල්පයේ නැති වුණ මිත්‍යා සංකල්ප මත ඉඳලා වැරදි ප්‍රාර්ථනා කරලා. අනාථපිණ්ඩික සිටුතුමාගේ ඥාතියෙක් හිටිය ඒවාගේ වැරදි ප්‍රාර්ථනාවක් කරපු කෙනෙක්. එයා මහා පින්කමක් කරලා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ඕන තරන් කාම සේවනයේ හැසිරෙන්ඩ තමන් ළඟට කාන්තාව නැඹුරු වෙන විදිහේ ප්‍රාර්ථනාවක්. කොයි තරං සිල්ගුණ ආරක්ෂා කරගෙන ඉන්න කාන්තාවක් වුණත් ඒ පුද්ගලයා ළඟට ගිහිල්ලා යෝජනාවක් කරහම ඒකට විරුද්ධ වෙන්න බැරුව ගියා. තමන් බොහොම සිල්වත්ව ගුණවත්ව ඉන්න කෙනෙක්. නමුත් මොහු ළඟට ඇවිල්ලා යෝජනාව කරාම විරුද්ධ වෙන්න බෑ. හේතුව සංසාරේ ඒ ප්‍රාර්ථනාව කරලා තියෙන්නේ පිනක් කරලා. පින් කරලා කරපු ප්‍රාර්ථනාවක්. අන්තිමට ඒක මහා ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. අවස්ථා 3ක් විතර ඔහු රජුරුව ගාවට අරන් ගියා මේ වැරද්ද නිසා. රජුරු මරණයට පත් කළේ නෑ අනාථපිණ්ඩික සිටුතුමාගේ නෑදෑයෙක් නිසා. නැවත නැවත කරුණු දක්වලා අවවාද කරලා ආපහු එව්වා. තව එක කාන්තාවක් ගැන සඳහන් කරනවා ස්වර්ණ තිලකා කියලා. අපේ ශාසනයේ හිටපු කෙනෙක් ස්වර්ණ තිලකා. බොහෝම ලස්සන ශරීරයක් තියෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේට දන් දීලා ඇය ප්‍රාර්ථනා කළේ උපදින ආත්මවල දකින අය පිස්සු වැටෙන තරම් ලස්සන ශරීරයක් ලැබෙන්න ඕන කියලා. තමන් දැක්කහම මිනිස්සු උම්මත්තක වෙනවා. මිනිස්සු මත් වෙනවා ඒ ලස්සන දැක්කහම. ඇය නිසා මිනිස්සු සියදිවි හානි කරගත්තා. ඇය දිහා බලලා ඇය ලබා ගන්න බැරි හින්දා සමහරු බෙල්ල කපා ගත්තා. සමහරු ගඟේ මුහුදේ පැන්නා. සමහරු එල්ලිලා මැරුණා. මේක මහා විපතක් වුණා සමාජයට. ඇයි දකින අය උම්මත්තක වෙනවා. මේ කාන්තාව ලැබෙන්නේ නැති හින්දා. අන්තිමට පිරිසක් තීරණය කළා ඇය මරන්න ඕන කියලා. ඒ නිසා ඇය මරලා දැම්මා. නැත්තම් සමාජයට විශාල හානියක් වෙන නිසා. කරලා තියෙන්නේ ලොකු පින්කම්. නමුත් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක ඉඳගෙන. අදත් පින්කම් කරලා ඒ වගේ මහා මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා කරන්න පුළුවන්. පිනක් කරලා ප්‍රාර්ථනා කරපු නිසා විපාක දෙනවා. නමුත් ඒක සම්මා දිට්ඨික නොවිච්ච නිසා තමන්ටම මහා අලාභයක් වෙනවා. මහ පින්කමක් කරලා සම්මා දිට්ඨික ප්‍රාර්ථනාවක් කරාම තමන්ට ඒකෙන් කොච්චර ලාභයක් ලැබෙනවද? ඊළඟට පින්නතුනි සුරාපානේ නැත්නම් මුසාවාදයේ පිළිබඳව කරුණු සඳහන් කරාම අපි හැම වෙලාවෙම හිතන්නේ බොරු කියහම අපිට හුඟක් ලාභ ලැබෙයි කියලා. ඒ නිසා සුළු දෙයටත් අපි බොරු කියනවා. බේරෙන්න ඕන වෙච්චහමත් බොරු කියනවා. යමක් ලබන්න වෙච්චහමත් බොරු කියනවා. නොඑක ආකාරයෙන් මුසාව පාවිච්චි කරලා තියෙනවා ජීවිතේ දිනන්න. නමුත් ඒගොල්ලන්ට ලාභ වෙලා තියෙනවද බොරු කියලා? අර එක තැනක සඳහන් කළා හැම කෙනෙකුගේම කටේ කෙටේරියක් තියෙනවා කියලා. කෙටේරිය කියලා කියන්නේ තියුණු ආයුධයක්. භයානක ආයුධයක්. කපන්න කොටන්න තමයි කෙටේරිය පාවිච්චි කරන්නේ. නමුත් කෙටේරියෙන් කපන්නේ කොටන්නේ කාවද? කවදාවත් අපි කෙටේරියක් අරන් අපිට කොටා ගන්නවද? අපි කාට හරි කෙටේරියෙන් කොටනවා මිසක් අපිට කොටා ගන්න කෙටේරි ගත්තේ නෑ අපි. ඒ වුණාට කටේ තියෙන කෙටේරියෙන් හැම වෙලාවෙම කොටලා තියෙන්නේ කාටද? Tamanටමයි. කූටාරි ජායතේ මුකේ. මොකද්ද මේ කෙටේරිය? බාලෝ දුබ්බාසිතං බණං. බාලයාගේ දුර්භාෂිතය. ඒ කියන්නේ බොරුව. බාලාය අඥානාය හරියට බොරු කියනවා. එතකොට හානි වෙන්නේ Tamanටමයි. මේ ශික්ෂාපදය යම් කෙනෙක් මනාව ආරක්ෂා කරනවා නම් Tamanට මොනතරම් යහපතක් වෙනවද? අනුන්ට කොයි තරම් යහපතක් සලසවන්න පුළුවන්කම තියෙනවද?
අපි හරියටම ඇත්ත පාවිච්චි කරනකොට අපේ වචන ගැන කොයි තරම් විශ්වාසයක් මිනිස්සු ළඟ ගොඩ නැගෙනවද. හැබැයි මේ විශ්වාසය ගොඩ නැගෙන්න කාලයක් යනවා. අපි කාලයක් තිස්සේ බොරු කිය හිටියා. ඊට පස්සේ තීරණය කරනවා බොරු කියන එක හොඳ නෑ කියලා. ඊට පස්සේ අපි බොරු කියන එක අත්හැරලා දානවා. හැබැයි දැන් අපි ඇත්තක් කියනවා. ඒත් මිනිස්සු පිළිගන්නවද අපි කියන්නේ ඇත්ත කියලා? මිනිස්සු පිළිගන්නේ නෑ. මොකද කාලයක් තිස්සේ අපි බොරු කියපු නිසා. හැබැයි තව ටිකක් කල් යනකොට මිනිස්සුන්ට තේරෙනවා මේ පුද්ගලයා බොරු කියන්නේ නෑ කියලා. ඒ හින්දා මිනිස්සු ගැන විශ්වාසයක් ඇති වෙනවා. තවත් ටිකක් කාලයක් යනකොට යම් කාරණාවක් කියලා තියහම කවුද කීවේ කියලා අහපුවාම අහවලයි කිව්වේ කියලා කියහම මිනිස්සු එහෙනම් කල්පනා කරනවා ඔහු කීවනම් මේ කාරණාව ආයෙත් හිතන්න ඕනේ කියලා. මොකද මිනිස්සු ගාව දැන් විශ්වාසයක් ගොඩ නැගිලා තියෙන්නේ ඒ පුද්ගලයා බොරු කියන්නේ නැහැ කියලා. අපි බොරු කියන්නේ නැති බව මිනිස්සුන්ට විශ්වාසකින් ගොඩ නැගුණොත් ඒක අපිට කොයිතරම් ලාභයක්ද? අනික පින්නතුනේ ප්‍රාණඝාතය කරලා යන නිරේට වඩා හුඟක් පල්ලැහැ නිරේකට තමයි බොරු කියලා යනවා කියලා සඳහන් කළේ. ප්‍රාණඝාතයට වඩා හුඟක් පල්ලැහැ තැනක තමයි බොරුව තියෙන්නේ. අපි සමහර වෙලාවට ඊටාම ස්වල්ප දෙයක් වෙනුවෙන් නොවටිනා දෙයක් වෙනුවෙන් බොරු කියනවා. ප්‍රාණඝාතයට වඩා පල්ලැහැ නිරේ කියහම කාල සූත්‍රය. කාල සූත්‍රයේ ආයුෂ කොහොමද දක්වලා තියෙන්නේ? අවුරුදු 3,60,00,000ක් කාල සූත්‍රයට එක දවසයි කියලා. 3,60,00,000 එව්වා 360ක් කාල සූත්‍රයට අවුරුද්දයි. එවන් අවුරුදු 1000ක් කාල සූත්‍රයට අවශ්‍යයි. එතකොට මේ කියාපු බොරුව ඒ තරම් දුක් විඳින නිරේකට යන්න තරම් සුදුසුද? ඒ තරම් දුකක් විඳින්න තරම් සුදුසුද මේ බොරුව? ඒක නොකිය හිටියානම් කොච්චර වටිනවද? නමුත් අපි කල්පනා කළේ බොරු කියලා හරි බේරෙන එක හොඳයි කියලා. බොරු කියලා හරි බාල දෙයක් විකුණන එක හොඳයි කියලා. රවට්ටලා කෙනෙකුට වෙන නොගැලපෙන දෙයක්, ඉල්ලන දෙයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක්, වටිනා දේ කියලා නොවටිනා දෙයක් දෙන එක හොඳයි කියලා. අපිට හුඟක් ලාභයි ඉක්මනට දියුණු වෙන්න පුළුවන් කියලා හිතෙනවා. වෙලා තියෙන්නේ පාඩුවක්මයි. සුරාපානයත් එහෙමයි. මිත්‍යා සංකල්පයක් මත ඉන්නවා. ඇයි සමහර අය කියනවනේ සුරාපානය කරාම ලෙඩ හැදෙන්නේ නැහැ කියලා. ඒ හින්දා හැමදාම සුරා බෝතලයක් ගෙනihin තියාගෙන කිසිම රසයක් දැනෙන්නේ නැති වුණාට බොහෝම චුට්ට පානය කර ඉන්න අයත් ඉන්නවා. හැබැයි එයාලගේ කල්පනාව අපෙන් කාටවත් කරදරයක් නැහැනේ. කාටවත් කරදරයක් නැත්නම් මොකද්ද තියෙන වරද කියලා තමයි අහන්නේ. ඒ වුණාට ඉස්සල්ලාම කරදර වෙලා තියෙන්නේ කාටද? Tamanටමයි. ඒ හින්දා ඒගොල්ලෝ සමහර අය කියන්නේ බෙහෙතක් හැටියට පාවිච්චි කරනවා. සමහර අය කියන්නේ පණුව මාරුවක්වත් හැදෙන්නේ නැහැ කියලා. ඒ හින්දා එහෙම පාවිච්චි කරුවට කමක් නැහැ කියලා. ඉතින් එහෙම කමක් නැත්තම් භාග්‍යතුන් වහන්සේ එහෙම කමක් නැහැ කියලා දේශනා කරනවා. නමුත් සුරාපානය නිසා වෙන්නේ මොකද්ද කියන කාරණාව නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉස්සරළම වෙන්නේ සිහි විකල් වෙනවා. ඊට පස්සේ වෙන්නේ උම්මත්තක බවට පත් වෙනවා. ඊට පස්සේ වෙන්නේ මන්ද බුද්ධික බවට පත් වෙනවා. සුරාවේ විපාකත් පෙන්වුම් කළේ එහෙමයි. ඒක නිසානේ මේක පන්සිල් වල තියෙන මහසිල් පදේ කියලා භාග්‍යතුන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. ඇයි ඒකට මහසිල් පදේ කියන්නේ? සුරාපානය කරලා Tamanට හානියක් කරගත්ත මිසක් අනුන්ට හානි කළේ නැහැ කියලා අපිට හිතෙනවනේ. ප්‍රාණඝාතයක් කරාම හානි කරලා තියෙන්නේ අනුන්ට. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිත් අල්පායුෂ්ක වෙනවා. අල්පායුෂ්ක වුණාට පින්නතිරි ලාභයක් තියෙනවා. අවුරුදු 100ක් විතර ආයුෂ තියෙන කාලේ
අවුරුදු 40කින් විතර මැරෙනවා. නමුත් සම්මා දිට්ඨිකව ඉපදුනහම 40 අවුරුද්දක් තිස්සේ එයාට පින් කරගන්න තිබුණා. අකාලේ මැරිලා ගියා. නමුත් පින් කරගත්තා. ඒ වුණාට උම්මත්තකෙක් වෙලා ඉපදිලා 100ක් අවුරුද්දක් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ගාවම වාඩි වෙලා හිටියත් එයාට ලාභයක් තියෙනවද? අන්න ඒක තමයි ප්‍රාණඝාතයට වඩා මේක භයානක වෙන්නේ. හොරකමට කාම මිත්‍යාචාරයට මුසාවට වඩා මේක භයානක වෙන්නේ. ඒ නිසා තමයි මේකට මහා සිල්පදේ කියලා තියෙන්නේ. එහෙනම් කාටවත් කරදරේ කරන්නේ නැහැ කියලා චුට්ට පාවිච්චි කළා කියලා අපිට බේරුමක් ස්වභාව ධර්මයෙන් නැහැ. එහෙනම් ඉතින් ටික ටික වසත් පානය කරන්න පුළුවන් වෙන්න ඉපෙයි. අපි එහෙම ටික ටික ගන්න නැහැ නේ. එහෙනම් මේ වාගේ මිත්‍යා සංකල්ප අපි ළඟ තියෙනවා. අසාරේ සාරමතිනෝ. සරු දේවල් නෙමෙයි. නිසරු දේවල් සරු දේවල් හැටියට අරගෙන තියෙනවා. පංචශීලයේ උල්ලංඝනය කිරීමම එහෙමයි. ඊළඟට පින්නතිනි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒ පුරාම තියෙන්නේ මිත්‍යා සංකල්පමයි. මොනවද මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ පළවෙනි එක? අත්ති ඉට්ටං දුන්දේහි විපාක ඇත. භාග්‍යතුන් වහන්සේගේ අරහං ගුණය පිළිබඳව කරුණු කීපයක් අපි පැහැදිලි කරනකොට දානයේ විපාක ගැන කරුණු ටිකක් සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දෙන්න ලැබෙනවා කියලා. ඒක අත්ති ඉට්ටං. අත්ති දින්නම් මහා පූජාවේ විපාක ඇත. මොකද්ද මේ මහා පූජාවේ විපාක ඇත කියලා කියන්නේ? සමහර අය කතා කරනවා ඔච්චර දෙන්න ඕනේද කියලා. සමහර අය එක පහනක් පත්තු කරනවට කැමතියි. හැබැයි පහන් 100ක් පත්තු කරනවට කැමති නැහැ. මල් වට්ටියක් පූජා කරනවට කැමතියි. මල් වට්ටි 100ක් පූජා කරනවට කැමති නැහැ. ඔච්චර මොකටද කියලා තමයි අහන්නේ. බුදුරජාණන් වහන්සේට අතීතයේ පහන් පූජා කළේ පහන දල්වලා රෑ එළි වෙනකන් ඒ පුද්ගලයා නිදි මරාගෙන පහන ළඟ ඉන්නවා. ඒවා පහන් නෙමෙයි පන්දන්. ඒකට නිමෙන්න දුන්නේ නැහැ. නිමීගෙන එනකොට ආයෙක සක්‍රිය කරනවා. එළි වෙනකම්ම පහන් පූජාවක් කරලා. නමුත් අපි සමහර වෙලාවට බුද්ධ වන්දනාවට ගියහමත් බුදු මැදුරේ විහාරේ නමුත් වැඩිපුර විදුලි පහන් දැල්වලා තියෙනවා. අපි ඒකටත් අකමැතියි. ඇයි එක ලයිට් එකක් පත්තු කරාම මදිද කියලා අහන්නේ. භාග්‍යතුන් වහන්සේ ළඟ එක විදුලි බුබුලයි. ගෙදර ගිහිල්ලා බලහම වටේම දැල්වලා. එහෙනම් ඉතින් අපිට ගෙදරත් එකක් තිබ්බහම මදිද? ගෙදරට එකක් මදි නම් භාග්‍යතුන් වහන්සේට එකක් මදි. සංසාරයට කැමති විදිහට ලැබෙන විදිහට පූජා කරන්න ඕනේ. සසරට කැමති විදිහට ලැබෙන්නේ කැමති විදිහට පූජා කරලා තියහම. බුදුරජාණන් වහන්සේට අපේ පහන අවශ්‍ය නැහැ. චතුරංග සමන්නාගත අන්ධකාරය තියෙන වෙලාවෙත් ඊටාම පැහැදිලිව යදුනක් පේනවා. ඊට අමතරව සමන්ත චක්කු හාත්පස පේන පුදුම ඇහැක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. අපේ පහන නැහැ කියලා භාග්‍යතුන් වහන්සේට කවදාවත් පාඩු වෙලා නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේට පහන් පූජා කරලා ලාභයක් හොයන්නේ අපිමයි. ඉතින් ඒක හැබෑම ලාභයක් ලැබෙන විදිහට පූජා කරගත්තාම කොච්චර ලාභද? ලාභය ලබන්නවත් අපි දන්නේ නැහැ. සංකල්පය මොකක්ද එතකොට? සංකල්පය මිත්‍යා. එහෙනම් මිත්‍යා සංකල්ප ගෝචර. මිත්‍යා සංකල්ප සරුයි කියලා අපි හිතාගෙන ඉන්නවා. දානි පූජා කරනකොට බුද්ධ පූජා වරිනකොට අපි හිතන ඔච්චර ඕනේද කියලා. සමහර අහනවා ඔච්චර වියදම් කරන්නේ මොකටද කියලා. අසදෘශ්‍ය දානි පූජා කරපු වෙලාවේ කොසල් රජුරු මේ වාගේ දානයක් අය ලෝකේ කොහෙවත් නැහැ. දෙවනි උනේ
දෙවනි වුණේ සේනානි දීනියගේ දානෙටයි චුන්ද කර්මාර පුත්‍රයාගේ දානෙටයි. නමුත් අසදෘශ දානයත් හරි විශේෂයි. ලොවතුරා බුදුරජාණන් වහන්සේ නමකට අසදෘශ දානත් ලැබෙන්නේ එකයි. ඒ තරම්ම විශේෂයි. මේ මහා දානය ඉවර වෙනහම අපේ භාගිතුන් වහන්සේ තමයි දානයෙන් පස්සේ ධර්ම දේශනාව කරන්න. කෝටි ප්‍රකෝටි ගානක් වියදන් කරලා දුන්න දාන ඉවරුණ හම භාගිතුන් වහස කරපු දේශනාව ඉතාම ස්වල්ප දේශනාවක්. වචන ගණනකින් ඉවර කරපු ස්වල්ප වූ දේශනාවක්. රජ්ජුරු පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනි මේ තරං විශාල පූජාවක් කරලත් භාගිතුන් වහන්සේ ඇයි අනුශාසනාව මේ තරන් කෙටි කළේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහරජය එතන හිටපු අයට අනුකම්පාව හින්ද කියලා. මොකක්ද ඒ අයට තිබිච්ච අනුකම්පාව? මෙතන පිරිසක් ඉන්නවා මේ පින්කම දිහා බලාගෙන කම්පාවට පත්වෙන අය. අප රාදින මෙච්චර වියදන් කළේ. අප රාදින මෙච්චර දෙන්නේ. ඇයි මෙච්චර වටිනා දේවල් දෙන්නේ. ඇයි මේ තරම් වටිනා විදිහට දෙන්නේ. එහෙම කිය කල්පනා කරපු පිරිසක් එතන ඉන්නවා. රජ්ජුරුව දන්න ඇති වුණට ඒගොල්ලො ගැන භාගිතුන් වහස දන්නවා. එනම් දීර්ඝ වශයෙන් තව තව අනුශාසනා කරන්න ගියානං ඒගොල්ලු නිරේටම යනවා. ආංගේ හින්දා ඔවුන් නිරේට නොයවා භාගිතුන් වහස දේශනාව ඉතාම කෙටි කරලා අපහු වැඩිය. අනුන් දෙන දෙයක් දිහා බලාගෙන ඉඳලවත් සතුටුවෙන්ට බැරි අය ඕන තරන් අපේ ලෝකෙ ඉන්නවා. තමන් කරන්නෙත් නෑ අනුන් කරන දෙයක්වත් අනුමෝදන් වෙන්ඩ පුළුවන්කමකුත් නෑ. නමුත් මේ ශාසනයේ අපි සඳහන් කරපු දෙවනි කාරණාව දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ දෙවනි කාරණාව මහා පූජාවේ විපාක නැත කියන එක. එක මිත්‍යා සංකල්පයක්. මහා පූජාවේ විපාක ඇත කියලා තමයි ධර්මය සඳහන් කරන්නේ. මහා පූජාවක් කියලා කියන්නේ පාරමිතා සම්පූර්ණ වීමක්. ඉතාම ස්වල්ප පූජාවක් කියල කියන්නේ තාම අපි දන් දෙන්නත් පුරුදු වීමක් වගේ. මහා පූජාව වේගෙන් කෙලෙස් අඩු කරන පූජාවක්. මහා පූජාවක් කියල කියන්නේ පාරමිතා පූරණය කරන පූජාවක්. අපි පින්නතුන් හිතන්නකු. අපි කල්පනා කරනවා මල් 10,000ක් පූජ කරනවා කියලා. අපිට ඒක තනියම කරන්න පුළුවන්ද? කොහොමවත් මල් 10,000ක් තනියම පූජ කරන්න බෑ. මල් හොයන්න ඕනේ. මල් සෝදන්න ඕනේ. ඊළඟට තැලිච්ච පොඩි වෙච්ච මල් තෝරන්න ඕනේ. ඊටාම හොඳ මල් ටික අරගෙන මල් පිළිවෙලට හදන්න ඕනේ. ඒ හදනකොටත් ඒක හරියටම හදන්න ඕනේ. මල් වට්ටියක් හදනවා කියන එක ලොකු භාවනාවක්. ඒ වැඩේ කරන කෙනා දිහා බලාගෙන ඉඳලා ඔහු ගැන තීරණය කරන්නත් පුළුවන්. සමහර මල්වට්ටිය යටට ඔහේ මල් දාලා තියෙනවා. හැම්ම පැත්තටම මල් විසුරෝලා. හැබැයි උඩින් හරි ලස්සනට මල් අතුරලා. හරි පිළිවෙල යුඩට මල්වට්ටිය චුට්ටක් හාරලා බලහම තමයි කොහොමද කියලා තේරෙන්නේ. එතකොට මේ තියෙන වංචනික බවක්. කපටි බවක්. ඒ වංචාව කාටද? බුදුරජාණන් වහන්සේට. එහෙමනම් ඔහුගේ ජීවිතයේ කාට කළත් මේ විදිහට වංචනිකම තමයි. නමුත් හොඳට මල්වට්ටියක් හදන්න ගියහම කොච්චර දේවල් දිනන්න පුළුවන්ද? මල් ටික සෝදාගෙන හදන්න ගියහම ওই පිච්ච මල් වගේ දේවල් හරි අමාරුයි හදන්න. ඇයි මල තියලා ආපහු ගන්නකොට ඇඟිල්ල ඇලිලා ආයෙත් එනවා. ඒනකොට හදාපු මල් දෙක තුනක් අවුල් කරගෙන ආයෙත් එන්නේ. එතකොට අපිට මොකද වෙන්නේ? අපිට කේන්ති යනවා. කේන්ති යනකොට අකුසල්. දැන් මෙහෙම මල් හදලා ඒ කේන්තිය පාලනය කරන්න පුළුවන්. එහෙමනම් හොඳ මල් වට්ටියක් හදනකොට ශ්‍රද්ධාසිත සතුටු සිත උපදින්න මලක් ගානේ කුසල් වැඩෙනවා. හැබැයි අවුල් වෙන මලක් ගානේ ඇති වෙන කේන්තියක් ගානේ අකුසල් පිරෙනවා. එහෙමනම් මෛත්‍රිය දියුණු කරන්න හොඳ තැන මල් හදන එක.
මෛත්‍රියෙන් මේ වැඩි කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ මල් 1000ක පූජාවක් කරන්න ගියහම කොච්චර දේවල් අත්හරින්න වෙනවද? රැකියාවට යනවා නම් නිමාඩු ගන්න වෙනවා. ව්‍යාපාර කටයුතු කරනවා නම් එව්වගෙන් ටිකක් අයින් වෙන්න වෙනවා. කුලී වැඩ කරනවා නම් දවස් කීපයක් වැඩට නොයා ඉන්න වෙනවා. ඒ මල් හොයන්න ඕනේ. මල් හොයලා ගෙනල්ලා පිළිවෙලට තැම්පත් කරන්න ඕනේ. ඊට පස්සේ පිරිසක් එකතු කරගන්න ඕනේ මල් පුබුදන්න. මල් හදන්න. ඒ පිරිසට මං වැඩ කරන හැටි උපදෙස් දීලා තියෙනවා. නමුත් එතන ඉන්නවා කලබලකාරයෝ. ඕනෑවට එපාට වැඩ කරන අය. ඒගොල්ලෝ ගැන දැනගත්තාම ඒගොල්ලෝ අයින් කරන්න ඕනේ. නැත්තම් මට කේන්ති එනවා. කේන්ති ආපුවම මට පව් සිද්ධ වෙනවා. එහෙමනම් තමන්ගේ පින්කමට සුදුසු අය තෝරගන්න මනා ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ මල් ටික හදලා තැම්පත් කරනකොට තමන් කැමති විදිහට අනික් අය තැම්පත් කළේ නැත්නම් ආයෙත් කේන්ති එනවා. එතකොට මට පව් සිද්ධ වෙනවා. එහෙනම් ඉවසීම පුරුදු කරන්න ඕනේ. එහෙමනම් මනා මහා පූජාවක් කරනකොට මෛත්‍රී පාරමිතාව වැඩෙනවා. ප්‍රඥා පාරමිතාව වැඩෙනවා. දාන පාරමිතාව වැඩෙනවා. මහා පූජාවෙන් පාරමිතා පූර්ණේ වෙනවා කියලා කිව්වේ ඒකයි. එක පහනක් නම් කොතනත් පත්තු කරන්න පුළුවන්. නමුත් පහන් 1000ක් පත්තු කරන්න එහෙම පහසු නෑ. ඒකට හුඟක් වෙහෙසෙන්න ඕනේ. හැබැයි වෙහෙසෙන්න අපිට රැස් වෙන්නේ කුසල්. එහෙනම් අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති හුතං ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. මොකද්ද මේ ආහුත සංඛ්‍යාත දානයක් කියලා කියන්නේ? මේ ලෝකේ හුඟක් දේවල් අත්හැරියාම හුඟක් අයගේ කල්පනාව අපිට පාඩුයි කියලා. හොඳ ඒව ටික දෙන්න එපා. හුඟක් දෙන්න එපා. එතකොට පාඩුයි. නමුත් එහෙම දුන්නාම අපිට ඊට වඩා හොඳ ඒව ඊට වඩා හුඟක් ලැබෙන ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා. ඒක පැහැදිලි කරන්න මම මෙහෙම උදාහරණයක් සඳහන් කළොත්. පිට රටේ ඉන්න අපේ නෑදෑයෙක් එහෙන් සල්ලි හම්බ කරලා ඒ සල්ලි බැංකුවේ තැන්පත් කරනවා. අපි මෙහෙ ඉඳලා ඒ සල්ලි ගන්නවා. ඇමරිකාවෙන් දාන සල්ලි මොහොතක් යනකොට ලංකාවෙන් ගන්නවා. ඒක පිළිගන්න පුළුවන්ද? හැම කෙනෙක්ම පිළිගන්නවා. බැංකුව ගැන දන්නේ නැති වුණත්, ඉංග්‍රීසි දන්නේ නැති වුණත්, උපාධියක් නැති වුණත්, ලොකු උගත්කමක් කොහොමත් නැති වුණත් ඇමරිකාවෙන් සල්ලි දාහම ලංකාවෙන් ගන්න පුළුවන් බව අපි හැමෝම දන්නවා. ඒ වුණාට අපි හිතුවේ නෑ මේ ජීවිතෙන් දන් දුන්නාම ඊළඟ ජීවිතවලින් ඊට වඩා හම්බ වෙනවා කියලා. අරට වඩා දියුණුයි ඒ ක්‍රමය. මට තාම ලැබිච්ච නැති මගේ ඊළඟ භවයට හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම්, ලබන ආත්මෙට මේ ජීවිතෙන් හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම්, ඒ ක්‍රමය ගැන කවුද අපිට කියලා දුන්නේ? ඒක කියලා දීලා තියෙන භාග්‍යතුන් වහන්සේ විතරයි. මෙහෙන් එක වේලක් කණ්ඩ දුන්නහම ආහාරය ලබාපු කෙනාගේ ගුණයට අනුව මට ඊළඟ ආත්මෙ හම්බ වෙන ප්‍රමාණය තමයි විශාලත්වය තියෙන්නේ. තිරිසනෙකුට දුන්නොත් උපදිනාත්ම 100ක්, හොරෙකුට මංකොල්ලකාරයෙකුට දුන්නොත් උපදිනාත්ම 1000ක්, පෘතජ්ජන සීලවන්තයෙකුට දුන්නොත් උපදිනාත්ම ලක්ෂයක්, අහසින් යන තිසරණ නැති තවුසෙකුට දුන්නොත් උපදිනාත්ම කෝටි ලක්ෂයක්, තිසරණ සහිතව පන්සිල් තියෙන මිනිහෙකුට බත් වේලක් දුන්නොත් අනාගත ආත්ම අසංකේයක කෑම හම්බ කරන්න පුළුවන්. බත් දුන්නොත් බත් හම්බ වෙනවා. මාල දුන්නොත් මාල හම්බ වෙනවා. ඇඳුම් දුන්නොත් ඇඳුම් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි වර්ණත් හම්බ වෙනවා. මොනවද කැමති දේවල් හම්බ වෙනවා. බැංකුවෙන් දාන සල්ලි මගින් වෙන කාට හරි ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. නැත්තම් මම අරගෙන එනකොට මම මරලා ඒක තව කෙනෙකුට උදුර ගන්නත් පුළුවන්. හැබැයි මේ දන් දීලා හම්බ කරපු එක ඊළඟ භවයෙන් මට ලැබෙන්න දෙන්නේ නැතුව කාටවත් මගින් උදුරන්න බෑ. ආරිට වඩා හරි දියුණු ක්‍රමයක්. එහෙමනම් පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා නිසා
මේ මිත්‍යා සංකල්ප පිළිබඳව සාකච්ඡා කරන වෙලාවේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ සහ සම්මාදිට්ඨියේ තුන්වෙනි කාරණාවයි අපි සාකච්ඡා කළේ. දන් දීමේ විපාක නැත කියලා හිතනව නම් මිත්‍යා දෘෂ්ටිය. දානෙහි විපාක ඇත කියලා හිතනව නම් සම්මාදිට්ඨිය. එහෙනම් මේ ගාථා රත්නය ඇසුරු කරගෙන තවත් ධර්ම දේශනාවක් දෙකක් ඉදිරියට කරන්න ඉඩ තියලා අපි දැනට ධර්ම දේශනාව නිමා කරමු.